සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාහට මේ උතුම් පැවිදි වේ ලබා දී මේ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය කියා දෙන මාගේ ගුරු දේවෝත්තම අතිපූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපි සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ ධම්සයුර සදහම් දේශනාව සඳහා සදහැබර අනුග්‍රහය දරන්නේ W පුෂ්පලතා මහත්මිය, එතුමියගේ සහෝදර සහෝදරියන් ඇතුළු කලන මිතුරන් විසින්. ඉතින් ඒ පිරිස එකතු වෙලා තමයි අද දවසේ ධම්සයුර සදහම් දේශනාව සඳහා සදහැබර අනුග්‍රහය දරන්නේ. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපේ ජීවිතවල අපි කතා කරන දෙයක් තමයි කාට හරි විපත්තියක් වුණොත් අපේ කටින් පිටවෙන වචනයක් තමයි ඒක එයාගේ කරුමනේ කියන එක. කාට හරි අකරතැබ්බයක් වුණොත් ඒක එයාගේ කරුමේ. මොන කර්මයක්ද දන්නේ. අපි කර්මය කියන එක ওই විදිහට සාමාන්‍ය ජීවිතේ කතා කරනවා. විභාගයක් අසමර්ථ වුණත්, විවාහයක් හරි ගියේ නැති වුණත්, දරුවෝ හම්බුනේ නැති වුණත්, ඒ සියල්ලන්ට අපි කියනවා ඒක කර්ම කියලා. ඒක තමයි මේ ලෝක ස්වභාවය, මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ සාමාන්‍ය ව්‍යවහාරය. හැබැයි අපි කවදාවත් තමන්ගේ ජීවිතේට යහපත් දෙයක් සිද්ධ වුණොත්, තමන් අධ්‍යාපන මට්ටමින් ඉහළ සමාර්ථ ගත්තොත් කවදාවත් කියන්නේ ඒක කර්ම කියලා. ඒ වගේම කවුරු කෙනෙක් ධනවත් වුණොත් ඒකට අපි කවුරුත් කියන්නේ ඒක යාගේ කර්ම කියලා. ඒ වගේම කවුරු හරි කෙනෙක් මේ ලෝකේ හොඳ තැනකටපත් වුණොත්, වැදගත් තැනකටපත් වුණොත් අපි කියන්නේ යාට ඒක එයාගේ කර්ම කියලා. පින්වත්නි, මේ කර්මය කියන එක මේ ලෝකේ පරිපූර්ණව අවබෝධ කරලා විශිෂ්ට තමන්ගේ ඥාණයෙන් අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ තමයි මේ කර්මය ගැන අපිට කියලා දෙන්නේ. ඉතින් ඒ භාග්‍යතුන් වහන්සේ තමයි අපි සරණ ගියේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ නොවෙන්න මේ ලෝකෙ කිසිම කෙනෙක්ට ඔය කර්මය කියන විග්‍රහය, මේ ලෝකෙ කිසිම කෙනෙක්ට කර්මය කියන විග්‍රහය කරන්න බෑ. ඉතින් අපි දන්නේ නැති වුණාට මේ ලෝකේ මේ සසරේ ගමන යන සත්වයෝ හැටියට අපි සියලු දෙනාට විශාල බිහිසුණු අනතුරක් තියෙනවා. ඒ බිහිසුණු අනතුර අපිට සාමාන්‍ය ඇස් දෙකට පේන්නේ නැහැ. සාමාන්‍ය කතා කරන දේවල් වලින් අපිට ඒක හොයාගන්න බෑ. හැබැයි බිහිසුණු අනතුර මේ ලෝකේ කෙනෙක් දැක්කා. ඒ බිහිසුණු අනතුර දැකපු කෙනා තමයි අපි සරණ ගිය ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මොකද්ද පින්වත්නි මේ බිහිසුණු අනතුර? අපි මේ ඉන්න හැම මොහොතකම, අපි කතා කරන හැම මොහොතකම, අපි හිතන හැම මොහොතකම, අපි ක්‍රියා කරන හැම මොහොතකම අපේ ජීවිතේට කර්ම රැස් වෙනවා. හැම ෂණයකම එයාගේ ජීවිතේට කර්ම රැස් වෙනවා. මේ කර්ම රැස්වීමේ භයානක අනතුර තථාගතයන් වහන්සේ
තමන් වහන්සේගේ අනන්ත ප්‍රඥාවෙන් දැක්කා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ භයානක අනතුර ගැන තමන්ට තේරුම් ගන්න කර්මය ගැන විග්‍රහ කළා. බුදු කෙනෙක් පහළ නොවෙන්න කිසි කෙනෙක්ට මේ ලෝකේ කර්මය ගැන විග්‍රහ කරන්න බෑ. ඉතින් පින්වත්නි, ආන්නේ කර්මය ගැන අපි යම් යම් දේවල් දන්නවා ඇති. සමහර විට අපි මේ පිංගුතු දන්නවා ඇති. සමහර විට අපි කියන දෙයක් තමයි චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි කර්මය. අපි සමහරට ඔතනින් නවතිනවා. තව විස්තර වෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි, චේතනාව තමයි කර්මය. චේතයිත්වා, ඒ චේතනාව මුල් කරගෙන කම්මං කරෝති, කර්ම රැස් කරනවා. කායේන වාචාය මනසා, කයෙනුත් වචනයනුත් මනසිනුත්. දැන් බලන්න පින්වත්නි, අපේ හිතට ද්වේෂයක් ආවොත්, අපේ චේතනාව තුල ද්වේෂ සහගත චේතනාවක් තිබ්බොත් අපේ කයෙන් සිද්ධවන්නේ මොකද්ද? ගිනි තියන්න කියයි, මරා දාන්න කියයි, පුච්චන්න ඕනි කියයි, විනාශ කරන්න ඕනි කියයි. කයින් කරන්නේ ඒ චේතනාවට අදාළව ඒ විදියට. වචනේ මොකද කරන්නේ? ඒ දේශයේ මුල් කරගෙන අපි බයිනවා මිනිසුන්ට. ඒ වගේ මේ දේශයේ මුල් කරගෙන අපි මනසින් හිතේ කකාර තව දේවල් දේශයේ වපුරන විදියට හිතනවා. ඒ වගේම අපේ හිතට බුද්ධානුස්සතියක් ආවොත්, බුදුරජාණන් වහන්සේ ගැන හිතට ආවොත්, අපේ කාය ක්‍රියාවලට මොකද වෙන්නේ? අපේ කාය ක්‍රියා සංසිඳෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ ගැන පහදිනකොට දැන් මේ චේතනාව මුල් කරගෙන කර්ම රැස් වෙනවා කයින්. කොහොමද? එයාගේ කයින් රැස් කරන ක්‍රියා ඊටමත් යහපත්. ඒ චේතනාව මුල් කරගෙන එයා වචනේ කතා කරනවා. බුද්ධානුස්සති වඩපු කෙනෙක්, බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා තියෙන කෙනෙක්, එයාගේ වචනය යහපත් දෙයක්. ඒ චේතනාව මුල් කරගෙන එයා හිතෙන් හිතනවා තව දුරටත් භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදුණු එයාගේ හිතට තව තවත් යහපත් දේවල්මයි හිතෙන්නේ. ඒ වගේම හිත සංසිඳෙනවා. ඒ වගේ මේ චේතනාවේ යහපත් පැත්තක් අපි හැරෙවොත් යහපත් පැත්තට යන පැත්තකුත් තියෙනවා. අයහපත් පැත්තට හැරෙවොත් අයහපත් පැත්තට යන පැත්තකුත් තියෙනවා. හැබැයි මේ හැම මොහොතකම අපේ ජීවිතවලට කර්ම රැස් වෙනවා. අපි සසරේ කලේ ආන්නේ කර්ම රැස්වීමේ ක්‍රියාපටිපාටියයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා මේ කර්ම රැස්වීමේ අනතුර ගැන මේ ලෝක සත්‍යයට කියා දෙනවා. මොකද මේ කර්ම රැස් කරපු හින්දායි අපි සතර අපායේ මහා ගෙදර කරගත්තේ. මේ කර්ම රැස් කරගත්තේ හින්දායි අපි මනුස්ස ලෝකෙට ආවත් දුක් විඳින්නේ. සැප විඳින්නෙත් ඒ හේතුවෙන්. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා ඒ කර්ම රැස්වීම පින්වත්නි සම්පූර්ණ නැවතුවා. ඒ කර්ම රැස්වීම නවත්තලා සසර ගමන නැවතුවා. උන්වහන්සේ කර්මය ක්ෂය කළා. කිසිදු ගුරුවරයෙකු උපදේශයකින් තොරව සියලු කර්ම ක්ෂය කළා භාගතුන් වහන්සේ. ඒකෙන්ද බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි පින්වත්නි. ඉතින් භාගතුන් වහන්සේ සරණ ගිය අපිට ලැබෙන ලොකෝම ලාභය තමයි ආන්නේ කර්මය ගැන තමන්ගේ ජීවිතේ හොඳට පැහැදිලි විග්‍රහයක් ඇති කරගන්න එක. ඉතින් ඒ සඳහා අපිට උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළම භාගතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ අපි උදේහවා ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ ඒ උතුම් නිර්මල වූ නවල ඒ භාගතුන් වහන්සේගේ ලෝකෝත්තර වූ උතුම් ශ්‍රී සද්ධර්මය. ඒ සද්ධර්මයේ ශ්‍රී සද්ධර්මයේ තුලින්ම තමයි පින්වත්නි අපිට මේ කර්මය කියන විග්‍රහය විග්‍රහ කරගන්න පුළුවන්. ඉතින් අද මේ පින්තුන් ශ්‍රවණය කරන්නේ ආන්නේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තුල අන්තර්ගත උතුම් බුද්ධ දේශනාවක්. මේ දේශනාව අන්තර්ගත වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ දෙවෙනි පොත් වහන්සේ තුල කම්ම වර්ගයේ තුල. මේ දේශනාවේ නම තමයි තතිය කම්ම සූත්‍රය. කර්මය ගැන වදාළ තුන්වෙනි දේශනාව. අංගුත්තර නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ ඔබට බලන්න පුළුවන්. ඊට කලිනුත් ධර්ම දේශනා, ඒ වගේ සූත්‍ර දේශනා දෙකක් තියෙනවා. ඒතකොට මේ තුන්වෙනි දේශනාව තතිය කම්ම සූත්‍රය. පින්වත්නි, මේ දේශනාවේ
අපූර්ව සිද්ධියක් වෙනවා. ඒ සිද්ධිය පාදක කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට කර්මය ගැන විග්‍රහය කරන්නේ. අපූර්ව විග්‍රහයක්. කර්මය පිළිබඳ තවත් විග්‍රහයක්. ඔබට කර්මය ගැන තවත් විග්‍රහ දැනගන්න ඕනේ නම් භාග්‍යතුන් වහන්සේගේ සූත්‍ර දේශනා කියවන්න ඔබ චූලකම්ම විභංග සූත්‍රය, මහා කම්ම විභංග සූත්‍රය. මේ බුද්ධ දේශනා ඇසුරෙන් ඔබට කර්මය ගැන විග්‍රහයක් ඇති කරගන්න පුළුවන්. ඇයි පින්වත්නි අපි මේ කර්මය ගැන මෙහෙම හිතන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා කම්මස්සකා කර්මයේ ස්වකීය දේ කරගෙන ඉන්න සත්‍යය. කම්ම යෝනි කර්මය තමයි උපත් ස්ථානේ කරගෙන ඉන්නේ. කම්ම බන්දු කර්මය තමයි ඥාතිය කරගෙන ඉන්නේ. කම්ම පටිසරණ කර්මය තමයි පිළිසරණ කරගෙන ඉන්නේ සත්‍යය. යංකම්මං කාරිසාමි කල්යාණං වා පාපකං වා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කර්මයක් අපි කළොත් යහපත් හෝ පාපී දෙයක් හෝ තස්ස දායාදෝ භවිස්සාමි. ඒක තමයි යාට දායාදේ හැටියට පවතින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කර්මය ගැන ආන්නේ විදිහට පෙන්නලා දුන්නේ. ඉතින් පින්වත්නි එහෙම කර්මය ගැන අපි හිතනකොට මොකද වෙන්නේ කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. අපේ ජීවිතේ අපි හිතින්, කයින්, වචනෙන් මේ කර්ම රැස්වීම ගැන නිරන්තරයෙන් අවධානයෙන් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා ත්‍රිවිධ සුචරිතය ඇති කරගන්නවා. ඒ කියන්නේ එයා කයින් යහපත් දේවල් කරන්න පුරුදු වෙනවා. වචනෙන් යහපත් දේවල් කරන්න පුරුදු වෙනවා. මනසින් යහපත් දේවල් කරන්න පුරුදු වෙනවා. ආන්නේ සුචරිතය ඇති වෙන්නේ තමන්ගේ ජීවිතේ තමන් ජීවත් වෙනකොට තමන්ගේ ජීවිතේට රැස් වෙන කර්ම ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටීමෙන්. ඒ අවධානය තියෙන කෙනා නුවණැත්තෙක්. ඒ අවධානය තියෙන කෙනාට තමයි මේ ධර්මයේ තියෙන්නේ. ඉතින් පින්වත්නි මේ ලස්සන සිදුවීමක් වෙනවා ඒ කාලේ. දේශනා පටන් ගන්න අතකෝ සිකා මොග්ගල්ලානෝ බ්‍රහ්මනෝ යේන භගවා තේන උපසංකමි. ඔනේ ඒ කාලේ සිකා මොග්ගල්ලාන බ්‍රහ්මන තෙමේ භාග්‍යතුන් වහන්සේ කරා පැමිණියේ. මේ සිකා මොග්ගල්ලාන කියන්නේ පින්වත්නි සඳහන් වෙනවා මේ බ්‍රහ්මන කෙනෙක් මෙයා හිසේ සුදු පාට රෙදි කෑල්ලකින් ජටාවක් වගේ උඩට හදලා තියෙනවා. මේ ඔළුව මැද තමයි ඒක උණ්ඩි කරලා හරි කොහොම හරි තියලා තියෙන්නේ. ඉතින් ඒකින්ද සිකා මොග්ගල්ලාන කියලා යට නම ඇట్లా තියෙනවා. ඉතින් මේ සිකා මොග්ගල්ලාන බ්‍රහ්මන තෙමේ භාගතුන් වහන්සේ කරා පැමිණුණා. උපසංගමිත්වා භගවතා සද්දීන් සම්මෝදි. ඇවිල්ලා මොකද කළේ? භාගතුන් වහන්සේ සමග සතුට වුණා. ඊට පස්සේ සම්මෝදනීයං කතං සාරාණීයං පීති සාරෙත්වා ඒක මන්තං නිසීදී. එතකොට මෙයා වැන්දේ නෑ. ඒ කියන්නේ මෙයා බුදුරන් වහන්සේ සරණ ගිහිල්ලා නෑ. නැති කෙනෙක්. ඒකයි බුදුරන් වහන්සේ සමග සතුටු වූයේ. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත් පස්ස වාඩි වූයේ. දැන් අපි ඇවිල්ලා සාමාන්‍යයෙන් හිතවත් කෙනෙක් ගාවට ඇවිල්ලා කොහොමද වත්තේ පිටේ තොරතුරු කොහොමද මේ කාලේ විස්තර කියලා ඔන්න hina වෙලා අද කෑවද පැත්තකින් ඉඳගන්නේ. ඒ වගේ තමයි මේ සිකා මොග්ගල්ලාන භාග්‍යතුන් වහන්සේ ගාවට ආවා කතා බහ කළා පැත්තකින් ඉඳගත්තා. එහෙම ඊට පස්සේ සිකා මොග්ගල්ලාන කියනවා ඒකමන්තං නිසින්නෝකෝ සිකා මොග්ගල්ලානෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදවෝච. එහෙම එකත් පස්ස වුණු සිකා මොග්ගල්ලාන බ්‍රාහ්මන තෙමේ භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම පැවසුවා. හරි අපූර්ව සිද්ධියක් වෙනවා මේ සිකා මොග්ගල්ලාන්ට. මේ ඒකේ ප්‍රශ්නේ තමයි අහන්නේ සිකා මොග්ගල්ලාන. පුරිමානි භෝගෝතම දිවසානි පුරිමතරානි සෝන කායානෝ මානවෝ යේනාහං තේන උපසංකමි. බවත් ගෞතමයන් වහන්සේ මේ දින කිහිපයකට පෙර පුරිමානි දවස් කිහිපයකට පෙර බවත් ගෞතමයන් වහන්සේ මේ සෝන කායාන මානවකයා මං ළඟට ආවා. මේ සුමයාගේ නම මේ තරුණ ළමයාගේ නම සෝන කායාන. සඳහන් වෙනවා මේ සෝන කායන කියන්නේ මේ සිකා මොග්ගල්ලානගේ අතවැසියා ළඟින් උදව්වට පදව්වට කරන්න හිටපු මිනිසයා. තරුණ කොල්ලා. ඉතින් මෙයා කියන බොහෝ දිනකට පෙර මේ සෝන කායනක මානවකයා මං ළඟට ආවා. උපසංකමිත්වා මං ඒතදවෝච. මේ බවත් ගෞතමයන් වහන්සේ එහෙම පැමිණිලා මට මෙහෙම පිව්වනේ. කොහොමද කියන්නේ? සමනෝ ගෞතමෝ සබ්බ කම්මානං අකිරියං පඤ්ඤාපේති. ශ්‍රමණ ගෞතම තෙමේ සියලු කර්මයන් නොකිරීම පනවනවා නෙවෙයි. කිසිදු කර්මයක් කරන්න එපා කියලා භාගතුන් වහන්සේ කියනවානේ.
දැන් මේක කියන්නේ කවුද? සෝන කායන. කාටද කියන්නේ? සීකා මොග්ගල්ලානට. එකපාර ළඟට ඇවිල්ලා දැන් මේ කිව්වේ අමු බොරුවක්. එහෙමයි අදටත් ඉන්නේ පින්වත්නි. ඊට පස්සේ සෝන කායන කියනවා ඔව් සබ්බ කම්මානංකෝ අකිරියම් පඤ්ඤා පෙන්තෝ උච්ඡේදං ආහ ලෝකස්ස. සියලු කර්මයන්ගේ නොකිරීම පනවන්නේ ලෝභී විනාශයක් කියන්නේ නොවේ. දැන් මේ කවුරු කියනවා කියලාද කියන්නේ? බුදුරජාණන් වහන්සේ ලෝකෙට කියනවා කියලා තමයි දැන් මේක කියන්නේ. කම්ම සච්ඡායං බෝ ලෝකෝ කම්ම සමාරම් බට්ඨායිති. මේ සෝන කායන කියනවා මේ ලෝකයේ කර්මීය සත්‍ය කොට ඇත්තේ. කර්මයේ රැස් කිරීමෙන්ම පවතී යනුවෙනි. දැන් මේ දවස් කිහිපයකට පෙර මේ සෝන කායන ඇවිල්ලා මෙහෙම කතාවක් කිව්වා අමු බොරුවක්. අමු කෙප්පයක්. දැන් මේ බොරුව කිව්ව දැන් අදටත් ඉන්නේ. තමන් මේ මෙහෙම මම යාගේ මෙහෙම ළඟින් අහගෙන ආවේ කියලා මේ කියනවා. හැබැයි ඒක හොඳට ගිහිල්ලා ඇහුව නැත්තම් අපිත් අහුවෙනවා. අපිත් ඇඳෙනවා. ඇහුවම තමයි තේරෙන්නේ මේ අමු බොරුවක් කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දස්සනම්පිකෝ අහම් බ්‍රාහ්මන සෝන කායනස්ස මානවස්ස නාබිජානාමි. බ්‍රාහ්මනේ මම්මනහයි සෝන කායන නම් මානවකයෝ නොදැක්කෙමි. දැක්කලවත් නැහැ භාග්‍යතුන් වහන්සේ. ඊට පස්සේ නාබිජානාමි දන්නේද නැත. කුතෝ පනේව රූපෝ කතා සල්ලාපෝ. එසේ ඇති කල්ලි මෙබඳු කතා සල්ලාපයක් කෙසේ නම් වන්නේද? භාග්‍යතුන් වහන්සේ කියනවා මේ බ්‍රාහ්මණේ මේ සෝන කායනායක මම දැකලවත් නැහැ. දන්නෙත් නැහැ. එහෙම ඇති කල් මෙහෙම කතා සල්ලාපයක් වුණෙත් නැහැ. දැන් මේ හොඳ බොරුවක් කියලා අහුණා අන්තිමේදී. භාග්‍යතුන් වහන්සේ දැන් මේ මොකද්ද කිව්වේ මේ සෝන කායන ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ කිසිදු ඔව් සියලු කර්මයන් කිරීම ඔව් නොකිරීම පනවනවා නෙවෙයි. සියලු කර්මයන් කරන්න එපා කියනවනේ. ඒ වගේම සියලු කර්මයන්ගේ නොකිරීම පන ලෝකේ විනාශයක් කියනවනේ. දැන් මේ Tamante හිතන ඔය වගේ මනස්ගත බුදුරජාණන් වහන්සේ කිව්වා කියලා අදටත් කියන මිනිස්සු. ඒකට පින්වත්නි බලන්න තියෙන බුද්ධ දේශනාවමයි. බුද්ධ දේශනාව නොබලා ඒ කිසි දෙයක් නොගත යුතුයි. බුදුරජාණන් වහන්සේ මෙහෙම කිව්වා අර ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා කී කවුරු හරි කිව්වොත් ඔබට ධර්මයක්. අරයා මෙහෙමනේ කියලා තියෙන්නේ. ඔබ ඒ වෙලාවට ඒක අතහරින්නත් එපා, ගන්නත් එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට ධර්මයේ සූත්‍රය ඉල්ලහා බලන්න. විනයහිලා බලන්න. එතකොට තමයි ඔබට ඇත්ත සත්‍ය දැනගන්න පුළුවන්. ඒක සත්‍යක් නම් ගන්න. ධර්මයේ විනයහි බලනකොට. දේශනාවට අනුව ඒක සත්‍යක් නම් ගන්න. දේශනාවට සත්‍යක් නෙවෙයි නැත්නම් දාන්න. ඒක තමයි භාගතුන් වහන්සේ අපිව ස්වාධීන කළේ මේ ධර්මය තුලින්. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරන එහෙම සල්ලාපයක්වත් උනේ නැහැ කියනවා. ඊට භාගතුන් වහන්සේ දේශනා කරනවා චත්තාරිමානි බ්‍රාහ්මණ කම්මානි. බ්‍රාහ්මණය ඔව් කර්මයන් හතරක් තියෙනවා. ඔව් කොහොමද? චත්තාරිමානි බ්‍රාහ්මණ කම්මානි මයා සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදිතානි කතමානි චත්තාරි. ආන්න බුදුරජාණන් වහන්සේ දේශනා බ්‍රාහ්මණය මා විසින් කර්ම සතර මේසා කර්ම සතර සවකීය විශිෂ්ට ඥානෙ තථාගතයන් වහන්සේගේ විශිෂ්ට ඥානෙ තමන් වහන්සේ තුලින් උපදවාගත්ත විශිෂ්ට ඥානෙ සාක්ෂාත් කොට ප්‍රකාශ කරන ලද්දේ. ආන භාගතුන් වහන්සේ දේශනා කරනවා ඔව් එහෙනම් භාගතුන් වහන්සේට විතරයි මේ කර්ම විග්‍රහය ලෝකේ කරන්න පුළුවන්. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කළා කම්ම විෂයෝ අචින්තියෝ. මේ කර්ම විෂය කියන්නේ සිටිය නොහැකි දෙයක්. ඒසේ සිටිය නොහැකි දේ අපි සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේට පමණයි සිතන්න පුළුවන්. එහෙනම් මේ දේශනාව අහන ඔබ කර්ම විග්‍රහය ගැන හිතේ අදාහ ගන්න ඕනේ භාගතුන් වහන්සේ ඒකාන්ත වශයෙන් අරහං වනසේක සම්මා සම්බුද්ධ. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න ඕනේ. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ හතර කුමක්ද? කතමානි චත්තාරි. ඒ කර්ම භාගතුන් වහන්සේ විසින් සකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට ප්‍රකාශ කරන ඒ කර්ම සතර කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති බ්‍රාහ්මණ කම්මං. බ්‍රාහ්මණේ මේ කර්මයක් තියෙනවා කන්හං කන්න විපාක. බ්‍රාහ්මණේ අඳුරු විපාක ඇති අඳුරු කර්මයක් ඇත්තේ. පළවෙනි එක මතක තියාගන්න පින්න. අඳුරු විපාක ඇති
අඳුරු කර්මයක් ඇත්තේ. ඒක තමයි පළවෙනි කර්මය. දෙවෙනි එක අති බ්‍රාහ්මණ කම්මං සුක්ඛං සුක්ඛ විපාකං. බ්‍රාහ්මණය දීප්තිමත් විපාක. සුක්ඛං කියන්නේ සුදු පාට, දීප්තිමත් පාට. ඔව් බ්‍රාහ්මණය දීප්තිමත් වූ විපාක ඇති දීප්තිමත් කර්මයක් ඇත්තේ. කලින් කිව්වේ අඳුරු විපාක ඇති අඳුරු කර්මයක් ඇත්තේ. දෙවෙනි එක දීප්තිමත් විපාක ඇති දීප්තිමත් කර්මයක් ඇත්තේ. දැන් මතක තියාගන්න ඕනේ. ඒක විග්‍රහ කරන භාගතුන ලස්සනට. ඊළඟට අති බ්‍රාහ්මණ කම්මං කන්හ සුක්ඛං කන්න සුක්ඛ විපාක. බ්‍රාහ්මණය අඳුරු දීප්තිමත් වූ විපාක ඇති අඳුරු දීප්තිමත් වූ කර්මයක් ඇත්තේ. ඒ කර්මයේ අඳුරුත් තියෙනවා දීප්තිමත් වූ විපාකයක් තියෙනවා. ඒ කර්මයේ ස්වභාවය. අඳුරු දීප්තිමත් වූ විපාක ඇති අඳුරු දීප්තිමත් වූ කර්මයක් ඇත්තේ. හරි අවධානයෙන් අහගන්න. එතකොට තමයි මේක ලස්සනට තේරුම් ගන්න පුළුවන් මේ කර්මයේ විග්‍රහය. ඊට පස්සේ බුදුරන් වහන්සේ දේශනා කරනවා හතරවෙනි එක. අති බ්‍රාහ්මණ කම්මං අකන්හං අසුක්ඛං අකන්න අසුක්ඛ විපාකං කම්මඛයාය සංවත්තති. බ්‍රාහ්මණය තවත් කර්මයක් තියෙනවා. ඒ කර්මය කර්ම ශේවීම පිණිස පවතිනා වූ අඳුරු නොවුත් දීප්තිමත් නොවුත් විපාක ඇති අඳුරු නොවන දීප්තිමත් නොවන කර්මයක් ඇත්තේ. ඒකේ අඳුරකුත් නැහැ. දීප්තිමත් භාවයකුත් නැහැ. අඳුරු වීමත් ඒ වගේම දීප්ති වීමත් කර්මයේ ෂය කරන්නට කර්මයේ නැති කළා දාන්න හේතු වෙන කර්මයකුත් තියෙනවා. දැන් මේ බලන්න මේ විග්‍රහය මේ බුදු කෙනෙක් කරෙන්න මේ ලෝකේ කවුරු කරන්නද? අපි ඕන දැන් ඉස්සරහට විස්තර කරන්න ක්ලාස්සට. පළවෙනි එක දැන් මතකද බලමු. පළවෙනි එක තමයි අඳුරු විපාක ඇති අඳුරු කර්මය. දෙවෙනි එක දීප්තිමත් විපාක ඇති දීප්තිමත් කර්මය. අඳුරුත් දීප්තිමත් වූ විපාක ඇති අඳුරු දීප්තිමත් වූ කර්මය. ඊළඟ එක කර්මය ෂය කරන්න. ඒ කර්මයේම ෂය කිරීම පිණිස පවතින අඳුරුත් නොවන දීප්තිමත්ුත් නොවන කර්මය. කර්මය ෂය කරනවා. ඒක අඳුරුත් නෙමෙයි දීප්තිමත් නෙමෙයි. හැබැයි කර්මය ගෙවලා දාන කර්මයක් ඒක. හරි ආශ්චර්ය අද්භූතයි මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. අපිට සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න මේ හැම මොහොතකම අනේ අපි සරණ ගිය සාස්තුන් වහන්සේ නේද මේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව අනන්තයි. බුදුරජාණන් වහන්සේ අනාවරණ ඥාන කිසිම දෙයක් ආවරණය වෙලා නැහැ. මේ සියල්ල ලෝකේ සියල්ල අනාවරණයි. ආවරණය වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ සර්වඥයි. සියලු තුන් කල් දකිනවා. භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි. අනන්ත ප්‍රඥාවන්තයි. ඒ ප්‍රඥාවෙන් තමයි මේ කර්මය ගැන අචින්තනීය වූ කර්මය ගැන විග්‍රහ කරන්නේ. අනන්ත බුද්ධ විෂය අචින්ත්‍ය බුදුරජාණන් වහන්සේගේ විෂයත් අචින්ත්‍යයි. ඒ අචින්ත්‍ය වූ විෂයක් ඇති අපි සරණ ගිය සාස්තුන් වහන්සේ අචින්ත්‍ය වූ කර්මයේ පිළිබඳ කරන විග්‍රහය තමයි මේ. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමංච බ්‍රාහ්මණ කම්මං කන්හං කන්න විපාකං. බ්‍රාහ්මණයේ අඳුරු විපාක ඇති අඳුරු කර්මය යනු කුමක්ද? අඳුරු විපාක ඇති අඳුරු කර්මය යනු කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද බ්‍රාහ්මණ ඒකච්චෝ සබ්භ්‍යාපජ්ජං කාය සංකාරං අபிසංකරොන්ති. බ්‍රාහ්මණය මෙහිලා ඇතමෙක් ඉන්නවනේ. දැන් ඇතම් කෙනෙක් ඉන්නවා. එයා කොහොමද කරන්නේ? දොස් සහිත වූ කාය කර්ම කරන්නේ වෙයි. දොස් සහිත කාය කර්ම. ඒ කියන්නේ කුමක්ද පින්වත්නි? එක්ක සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය දෙනවා. කයින් කරන දේ දොස් සහිතයි. පාපයට අදාළයි. කයින් කරන දේ අකුසලයට අදාළයි. මෙයා දොස් සහිත වූ කයින් කරන කාය කර්ම වලින් යුක්තයි. ඒ වගේම සබ්භ්‍යාපජ්ජං වචී සංකාරං අபிසංකරොති. ඒ වගේම දොස් සහිත වූ වචී කර්ම රැස් කරන්නේ වෙයි. මෙයාගේ වචනේ බොරුවක්. මෙයාගේ වචනේ හිස් දෙයක්, හිස් වචනයක්. මෙයාගේ වචනේ කේලමක්. මෙයාගේ වචනය පරුස වචනයක්. ඒ වගේ මෙයාගේ වචනයෙන් කරන කර්ම දොස් සහිතයි. පාපයට බරයි. පාපයට අයිති.
අකුසලයට අයිති. ඔව් දොස් සහිත වචී කර්ම රැස් කරන්නේ වෙයි. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? සබ්භ්‍යාපජ්ජං මනෝ සංකාරං අபிසංකරෝති. බ්‍රාහ්මණේ වගේම මෙයා දොස් සහිත වූ මනෝ කර්ම රැස් කරන්නේ වෙයි. මනසින් කරන්නේ දොස් සහිත දේවල්. කොහොමද දොස් සහිත දේවල්? දේශීයම තමන්ගේ ජීවිතය ගත කරනවා. කේන්තියෙන් දවස පුරාවට කේන්තියෙන් ඉන්නවා. එයාගේ මානසික ක්‍රියාකාරීත්වය දොස් සහිතයි. දැන් බලන්න අද කාලේ මිනිස්සු මේ කාලේ ජීවත් වෙන මිනිස්සු මේ රටේ ආර්ථික අර්බුද තත්ත්වයක් එක්ක දේශයෙන් ඉන්න පිරිස් තමයි ගොඩාක් ඉන්නේ. මරාපන් කොටාපන් ගිනි තියපන්. එයාගේ ජීවිතේ මොකද කරන්නේ? මනසින් කරන කර්ම දොස් සහිතයි. දවසම දේශයෙන් ඉන්නවා. ඒ වගේම එයාගේ මනසින් කරන කර්ම දොස් සහිත වෙන තව හේතුවක් තමයි අනිත් අයගේ දේවල් කඩා වඩා ගන්න බල. අරුන්ට තියෙනවනම් මට නැත්තේ උන්ගේ ඒවා කොහොම හරි කඩා ගන්න ඕනේ. අනිත් අය අන්සතු දේ තමන් කරා ගන්නට තියෙන දැඩි තණ්හාව, දැඩි කැමැත්ත. අනිත් අයගේ දේවල් තමන් කඩා වඩා ගන්නට මහන්සි ගන්නවා. හිතෙන් හිතනවා. මුන්ගේ මේව කොහොම හරි හොරොප්පු හරි අරන් ලියා ගන්න තියෙනවා නම්. ආන්නේ හිතන විදිය දොස් සහිතයි මනස. දැන් ඔබ බලන්න ඒක ඔබගේ කර්ම රැස්වීමත් එක්ක ඔබේ ජීවිතේ දවස ගෙවන්නේ කොහොමද කියලා. ඒ වගේම දොස් සහිත වෙන තව එකක් තමයි කර්මයක් තමයි. එයා දුන් දෙහි විපාක පිළිගන්නේ නැහැ. ඒ වගේම එයා දොස් සහිත ඒ විපාක පිළිගන්නේ නැති කොහෙද? කයේද වචනේද? හිතේ. හිතෙන් පිළිගන්නේ නැහැ. දානයක් දුන්නොත් ඒක විපාක තියෙනවා. එයාගේ මේ මනෝ කර්ම දොස් සහිතයි. ඒ වගේම පුද පූජාවල් කරනවා මේ ලෝකේ උතුමන්ට, බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේලාට, ඒ වගේම ධර්මයට, මව්පියන්ට, වැඩිහිටියන්ට මේව පිළිගන්නේ. එයාගේ හිත දොස් සහිතයි. ඒ වගේම මිනිස්සු සේවා කටයුතු කරනවා. දැන් බලන්න මේ දවස්වල මිනිස්සු අර මේ පෝලිං වල ඉද්දි මිනිස්සුන්ට තව අනිත් මිනිස්සු කන්න බොන්න කියලා දෙනවා. දාන්සල් දෙනවා. ඒ දේවල් දෙන්නේ ඇයි? එයා පිළිගන්නවා. එයාගේ මනසේ මේ සේවා කටයුතු වල විපාක තියෙනවා. හැබැයි එහෙම හිතන්නේ නැති අය ඉන්නවා. එයාගේ හිත දොස් සහිතයි. කර්ම රැස් වෙන්නේ. ඒ වගේම එයා මේ මෙලොව පරලොව පිළිගන්නේ නැහැ. මෙලොවක් තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. පරලොවක් තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. ඒ වගේම පින්පව් එයා පිළිගන්නේ නැහැ. එයාගේ හිත දොස් සහිතයි. පින්පව් මොනවද ඕවා? ඕවා පේන්න තියනවද? එයාගේ හිතේ ඒ වගේ වැඩ කරන්නේ. ඔය පින් කියන්නේ මොනවද? පව් කියන්නේ ඕවා පේන්නේ නැහනේ. අපි ඉන්නකන් හොඳට කාලා බීලා ඉඳලා මේ මැරිලා යනවා. එච්චරයි. මෙලොව පිළිගන්නේ නැහැ, පරලොව පිළිගන්නේ නැහැ. එයාගේ හිතේ රැස් වෙන කර්ම දොස් සහිතයි. ඊට පස්සේ මව් කියන්නේ විශේෂ කෙනෙක් තමන්ගේ ජීවිතේ. අම්මා කියන්නේ විශේෂ කෙනෙක්. මව් මේ ලෝකේ කෝටි 800ක් ඉන්නවනම් පින්වත්නි. මව්වරු ඉන්නේ එක්කෙනයි තමන්ට. ඒ මව් විශේෂයි කියලා පිළිගන්නේ නැත්නම් එයාගේ හිත දොස් සහිතයි. හරි ඉතින් අපි දරුවන් හැටියට අපිව හැදුවා දැන් ඉතින් මොනා කරන්නද? ඔය ඉන්නේ ඒක ඇත්තේ. අන්න හිත දොස් සහිතයි මව්ට විශේෂයෙන් සලකන්නේ. ඒ වගේම පියා විශේෂයි මේ ලෝකේ කෝටි 800ක් ඉන්නවනම් මිනිස්සු ඒ කෝටි 800ෙම ඉන්නේ එක පියවරු එක්කෙනා ඉන්නේ. ගොඩක් නෑ පින්වත්නි. අන්න පියා විශේෂයි කියලා එයා හිතන්නේ නැත්නම් එයාගේ මනස දොස් සහිතයි. ඒ වගේ මේ ලෝකේ ඕපපාතික සත්ත්වෝ ඉන්නවා. දෙවිවරු ඉන්නවා, පෙරේතයෝ ඉන්නවා, භූතයෝ ඉන්නවා, යක්ෂයෝ ඉන්නවා, පිසාචයෝ ඉන්නවා. මේව පිළිගන්නේ කෝ පේන්නේ නෑනේ. ඇහැටම පේන්න ඕනේ යාට. හැබැයි මිනිසුන් ඇඟවල වලට ඇවිල්ලා කෑ ගහන ඒවා පේන්නත් තියෙනවා. ඒත් පිළිගන්නේ. එයාගේ මනස රැස් කරන කර්ම දොස් සහිතයි. ඊට පස්සේ එයා පිළිගන්නේ මේ ලෝකී මේ සසර නැමැති භයානක කතරින් එතර වෙච්ච යහපත් මාර්ගයට පිළිපන් යහපත් ප්‍රතිපදාවේ ගමන් කරපු උත්තමයන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා මේ දුකෙන් නිදහස් වුණා. කෝ ඉතින් ඒවා පේන්නේ නැහනේ, අපි දැක්කේ නැහනේ. ඕවා ඇත්තද බොරුද කියලා. එහෙම හිතන්නේ. එයාගේ හිතේ කර්ම දොස් සහිතයි. දැන් පළවෙනි කෙනා ගැන කියන්නේ මේ කළු කර්ම රැස් කරන එක්කෙනා, අඳුරු විපාක ඇති අඳුරු කර්ම රැස් කරන එක්කෙනාගේ ස්වභාවය.
ඒ වගේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ හේ ඔව් සබ්භ්‍යාපජ්ජං කාය සංකාරං අபிසංකරිත්වා සබ්භ්‍යාපජ්ජං වචී සංකාරං අபிසංකරිත්වා සබ්භ්‍යාපජ්ජං මනෝ සංකාරං අபிසංකරිත්වා සබ්භ්‍යාපජ්ජං ලෝකං උප්පජ්ජති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දොස් සහිත කාය කර්ම රැස්කොට අර විදියට දොස් සහිත වචී කර්ම රැස්කොට දොස් සහිත මනෝ කර්ම රැස්කොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහෙද ගිහිල්ලා ඉපදෙන්නේ? දොස් සහිත වූ ලෝකයක උපදින්නේ වේ. ආන්න දොස් සහිතම ලෝකයක ඉපදෙනවා. අකුසලයට බර පාපයට බර කර්ම රැස් කරලා එයා ගිහිල්ලා ඉපදෙන්නේ කොහොමද? ඒම ලෝකයක. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලස්සනට මේක විස්තර කරනවා. ඔව් තමේනං සබ්භ්‍යාපජ්ජං ලෝකං උප්පන්නං සමානං සබ්භ්‍යාපජ්ජා පස්සාපු සම්ති. ආන් දුස්සහිත ලෝකයක උපන්න ඔහුට දුස්සහිත විපාක තමයි ස්පර්ශ වෙන්නේ. ආන්න දුස්සහිත ලෝකයක ඉපදිච්ච කෙනාට ලැබෙන්නේ කොහොමද? දුස්සහිත විපාක. පාපයට බල අකුසලයට බර කර්ම රැස් කරපු කෙනාට එයාට ස්පර්ශ වෙන්නේ කොහොමද? දුස්සහිත විපාක. සෝ සබ්භ්‍යාපජ්ජෙහි පස්සේහි පුට්ටෝ සමෝනෝ සබ්භ්‍යාපජ්ජං වේදනං වේදේති ඒකාන්ත දුක්ඛං. ස්පර්ශපත්තියෙන් තමයි විඳීම හටගන්නේ පින්වත්නි. ඉතින් භාගතුන් දේශනා කරනවා ඔව් දොස්සහිත විපාක ස්පර්ශයන්ගෙන් ඔව් ස්පර්ශ ලබන්නේ ඒකාන්තයෙන්ම දුක්ඛිත වූ ඒකාන්තයෙන් දුක්ඛිත වූ දොස්සහිත වූ වේදනාවන් විඳින්නේ. අන්න දොස්සහිත වේදනාවන් විඳිනවා. ඇයි ඒ? දොස්සහිත කාය කර්ම, දොස්සහිත වචී කර්ම, දොස්සහිත මනෝ කර්ම රැස් කරලා තියෙනවා. එහෙනම් මේ කර්ම විග්‍රහය මේක දැනගන්න එක කොච්චර වටිනවද පින්වත්නි තමන්ගේ ජීවිතේට? හරි වටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම කවුද? සියතාපි සත්තා නේරයිකා. පින්වත් බ්‍රාහ්මණය නිරිසත්වෝ කියන්නේ අන්නේ වගේ. ඉන්නකොට යා දොස්සහිත කාය කර්ම කළා, වචී කර්ම කළා, මනෝ කර්ම කළා. නිරිසත්වෝ හැම මොහොතකම දුක. චූටි මොහොතක්වත් නැහැ දුකෙන් නිදහස්. හැම මොහොතකම S2කට ලැබුණොත් චපස්සායනික කියලා නිරයක් තියෙනවා. S2කින් දකින්න රූප දුක ඇති කරවන්නේ. කනින් අහන ශබ්ද දුක ඇති කරවන්නේ. නාසයෙන් දැනෙන ගඳ සුවඳ දුක ඇති කරවන්නේ. දිවට දැනෙන රසය දුක ඇති කරන්නේ. කයට දැනෙන පහස දුක ඇති කරන්නේ. මනසට එන සිතුවිලි දුක ඇති කරන්නේ. පැය 24ම දුකමයි ඇති කරන්නේ. ඒ වගේ අවුරුදු කෝටි ගණන්, ලක්ෂ ගණන් ඒ නිරිසත්තු පැහැෙනවා. දොත් සහිත කාය කර්ම කළා. දොත් සහිත වචී කර්ම කළා. දොත් සහිත මනෝ කර්ම කළා. බලන්න මේ කර්ම විග්‍රහය ගැන බුදුන් වහන්සේ කියලා නොදෙන්න එන කවුරු නම් අපිට කියා දෙන්නද? අපේ සරණගේ ශාස්ත්‍රුන් වහන්සේරෙන්ට. බුදුන් වහන්සේ දේශනා කරන මේ තමයි ඉදං උච්චති බ්‍රාහ්මණ කම්මං කන්නං කන්න විපාකං. බ්‍රාහ්මණය මේ තමයි අඳුරු විපාක ඇති අඳුරු කර්මයයි කියනු ලබන්නේ. දැන් බලන්න මේ පළවෙනි එකටම කොච්චර ලස්සනට විග්‍රහ කරාද බුදුන් වහන්සේ. දෙවෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුද? කතමංච බ්‍රාහ්මණ කම්මං සුඛං සුඛ විපාකං. බ්‍රාහ්මණය දීප්තිමත් විපාක ඇති දීප්තිමත් කර්මය යනු කුමක්ද? බ්‍රාහ්මණය මෙහිලා ඇතමෙක්. ඕ ඉද බ්‍රාහ්මණේ කච්චෝ අභ්‍යාපජ්ජං කාය සංකාරං අபிසංකරෝති. අභ්‍යාපජ්ජං වචී සංකාරං අபிසංකරෝති. අභ්‍යාපජ්ජං මනෝ සංකාරං අபிසංකරෝති. බ්‍රාහ්මණය මෙහිලා ඇතමෙක් දොස් රහිතයි. එයාගේ කාය කර්ම දොස් සහිත නෑ. දොස් රහිතයි. දොස් රහිත කාය කර්ම රැස් කරන්නේ වෙයි. දොස් රහිත වූ වචී කර්ම රැස් කරන්නේ වෙයි. දොස් රහිත වූ මනෝ කර්ම රැස් කරන්නේ වෙයි. කියන්නේ කලින් කිව්ව එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. එයා සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනයේ දෙන්නේ නෑ. එයාගේ කයින් යමක් කරනවාද? ඒක දොස් රහිතයි. එයාගේ කයින් යමක් කරනවාද? ඒක පිනට බරයි. පින පැත්තේ තියෙන්නේ. එයාගේ කයින් යමක් කරනවාද? ඒක කුසලයේ පැත්තේ බරයි. පැත්තේ තියෙන්නේ. ඒ වගේම එයා වචනෙන් යමක් කරනවාද? සත්‍ය කතා කරනවා. අනිත් අය එකතු කරන වචන, සමගි කරන වචන කතා කරනවා. ඒ වගේම අර්ථවත් දෙයක් කතා කරනවා. තව කෙනෙක්ගේ හිත රිදෙන්නේ නැති වෙන විදිහට කතා කරනවා. එයාගේ වචනය දොස් රහිතයි. කර්ම රැස් කරන්නේ ආයිමයි ජීවිතේ. හරි පුදුමයි නේ, ලස්සනයි මේ විග්‍රහය. ඊට පස්සේ එයා මොකද කරන්නේ? දොස් රහිත වූ මනෝ කර්ම රැස් කරන්නේ. එයා දවස පුරාවටම මෛත්‍රියෙන් ඉඳ මහන්සි ගන්නවා. ඒ වගේම අනිත් අයගේ දේවල් කඩා වඩා ගන්න බලාගන්නේ. අනිත් අයගේ දේවල් දැකලා ඒ අයගේ දියුණුව පතනවා.
එයාගේ මනෝ කර්ම දොස් රහිතයි. දොස් නෑ ඒ කර්මය. එයාගේ මනසේ රැස් වෙන කර්ම ගැන. ඒ වගේ මෙයා දන් දීම විපාක හිතෙන් පිළිඅර අදහගෙන ඉන්න කෙනෙක්. දාන විපාක තියෙන ඒකාන්තයෙන්. ඒ වගේ මේ සේවා කටයුතු කරන එක බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන මේ කටයුතු මෙයා පිළිගන්නවා. එයාගේ මනස දොස් රහිතයි. දොස් නෑ එයාගේ මනසේ. ඒක පිළිය කරනවා. එයා පිළි අරගෙන ඉන්නේ. ඒ වගේ පුද පූජාවල් පිළිගන්න බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට ඒ මව්ට පියාට ඒ වගේ වැඩිහිටියන්ට පුද සත්කාර කිරීම පිළිගන්නවා හිතෙන්. ඒක එයා අදහගෙන ඉන්නේ. එයාගේ මනසින් කරන කර්ම දොස් රහිතයි. පිනේ පැත්තේ තියෙන්නේ. ඒ වගේ මෙලොව පිළිගන්නවා. එයා පරලොව පිළිගන්න එයාගේ හිතෙන්. මේ ඔක්කොම කරන්නේ හිතෙන් ඒ. පින්වත්නි. මේවා කයින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. හිතෙන් එයා අදහගෙන ඉන්නේ. ඊට පස්සේ මව් කියලා විශේෂයෙන් සලකනවා. මව්ට විශේෂයෙන් සලකනවා. එයාගේ ජීවිතේ විශේෂ අවධානයක් තියෙනවා මව්ට. පියාට විශේෂයෙන් සලකනවා. පියාට විශේෂ අවධානයක් තියෙනවා. මනසින් එයාගේ හිතේ මේ විදිහට කල්පනා කරනවා නම් දොස් රහිතයි. එයාගේ දොස් නැහැ හිතේ. එහෙම පවත්තන්නේ දවස. ඒ වගේ මෙයා මේ ඕපපාතික සත්වෝ මේ ලෝකෙින් පෙනෙන නොපෙනෙන ලෝකේ සත්වෝ ඉන්නවා. දෙවිවරු, බ්‍රහ්ම රාජවරු, ඒ වගේම යක්ෂයෝ, පෙරේතයෝ, භූතයෝ, අසුරයෝ, කුම්භාණ්ඩයෝ මේ ඉන්නවා කියලා මෙයා පිළි අරගෙන ඉන්නේ බුදු දේශනාවලට අනුව. ඒක එයාගේ හිතේ කාටවත් වෙනස් කරන්න බෑ. එයාගේ හිතේ කර්ම රැස්වීම දොස් රහිතයි. දොස් නෑ කර්ම. බලන්න බුදු කෙනෙක් පහළ නොහින් අපිට මේව කවදානම් තේරුම් ගන්නද? ඊට පස්සේ යා මේ ලෝකේ මේ දුකෙන් නිදහස් වෙච්ච සසරින් එතර වුණ ශ්‍රමණ බ්‍රාහ්මණ ඉන්නවා කියලා පිළිගන්නවා. එයාගේ කර්ම දොස් රහිතයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාගේ මනසින්, කයෙන්, වචනෙන්, මනසින් දොස් රහිත වූ කර්ම රැස් කරනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා සෝ ඒ කෙනා අභ්‍යාපජ්ජං කාය සංකාරං අபிසංකරිත්වා අභ්‍යාපජ්ජං වචී සංකාරං අபிසංකරිත්වා අභ්‍යාපජ්ජං මනෝ සංකාරං අபிසංකරිත්වා අභ්‍යාපජ්ජං ලෝකං උපජ්ජති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔව් දොස් රහිත වූ කාය කර්ම රැස්කොට, දොස් රහිත වූ වචී කර්ම රැස්කොට, දොස් රහිත වූ මනෝ කර්ම රැස්කොට ගිහිල්ලා ඉපදෙන්නේ කොහෙද? දොස් රහිත වූ ලෝකයක. අයි යාගේ දොස් නෑ යාගේ හිතෙන් හිතන එක, කයින් කරන දේ, වචනෙන් කරන දේවල් ගැන එයාගේ දොස් නෑ. දොස් රහිත ලෝකයක උපදින්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔව් තමේනං අභ්‍යාපජ්ජං ලෝකං උප්පන්නං සමානං අභ්‍යාපජ්ජා පස්සාපුසන්ති. ඔව් දොස් රහිත වූ ලෝකයක උපන්න ඔහුට දොස් රහිත විපාකයෝ ස්පර්ශ වෙන්නේ. විපාක ලැබෙන්නේ දොස් රහිත දේවල්. අයි දොස් රහිත ඒවා තමයි ඉන්නකොට කලේ. දොස් රහිත විපාක ලැබෙනවා. විපාක ස්පර්ශයෝ ස්පර්ශ වෙනවා යාට. එහෙනම් තව තැනක මෙයා ගිහිල්ලා ඉපදුනාට මෙයාගේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් ස්පර්ශ වන දේවල් දොස් රහිතයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔව් සෝ අභ්‍යාපජ්ජේහි පස්සේහි පුට්ටෝ සමානෝ අභ්‍යාපජ්ජං වේදනං වේදේති ඒකාන්ත සුඛං. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔව් දොස් රහිත විපාකයේ ස්පර්ශයන්ගෙන් ස්පර්ශය ලබන්නේ ඒකාන්තීම සැපවත් වූ දොස් රහිත වූ වේදනාවන් විඳිනවා. දොස් රහිත විඳීම ඒ කියන්නේ සැපය, ඒකාන්ත සැප. බුදුරජාණන් දේශනා කරන එහෙම තැන් කොහෙද? සයතාපි දේවා සුභකින්හා. සුභකින්නක දෙවියෝ ඉන්නේ මේ විදියට කියනවා. බලන්න මේ දැන් පල්ලෙහා ඉඳලා දිව්‍ය ලෝක ගත්තම දිව්‍ය ලෝකත් එහාට ගිහලා සුභකින්න දෙවියෝ ඉන්නේ. දැන් චාතු මහරජගේ යාමේ, ඊට පස්සේ මේ තාවතින්සේ, ඊට පස්සේ මේ සදේ දිව්‍ය ලෝක හයත්, ඊට පස්සේ මහා බ්‍රහ්මේ, බ්‍රහ්ම පාරිසජ්ජ, මෙහෙම ඉහළට යනකොට පරිත්තාබ, අපමානාබ, ඔහොම උඩට යනකොට සුභකින්නක කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. අර විදිහට ජීවිතය ගෙවලා දොස් රහිත භාවයෙන් යුක්තව කය, වචනය, මනස පවත්තලා එයාගේ දවසේ කරන කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා දොස් රහිත භාවයෙන්ම පවත්වගෙන ගිහිල්ලා ඉපද වෙන්නේ සුභකින්න කියන බ්‍රහ්ම ලෝකෙ පින්වත්නි. ඒ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ගේ ආයුෂ කල්ප ගණන් වලින් තියෙනවා. කල්ප 1000යි, කල්ප 500යි එහෙම තියෙන්නේ. මුළු දවස පුරාවටම
සැප ඒකාන්ත සැප තියෙනවා මේ භාගතුන් දේශනා කරන ඒකාන්ත සුඛ. ඔව් ඒකාන්ත සුඛ. ඒකාන්ත සැපේ. සැපේ භුක්ති විඳින්න ඉන්නවා බ්‍රහ්ම ලෝකේ. බලන්නකො මේ කර්ම රැස් කිරීම ගැන හරියට දන්නේ කෙනා එහෙනම් මේවා කරන්න මහන්සි වෙනවනේ. ඒකනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා තුන්වෙනි එක. කතමංච බ්‍රාහ්මණ කම්මං කන්න සුක්ඛං කන්න සුඛ විපාකං. බ්‍රාහ්මණය දැන් තුන්වෙනි එක. දැන් පළවෙනි එක අඳුරු කර්ම. දෙවෙනි එක දීප්තිමත් කර්ම. තුන්වෙනි එක බ්‍රාහ්මණය අඳුරුත් දීප්තිමත් වූ විපාක ඇති. අඳුරුත් දීප්තිමත් වූ කර්මය අනු කුමක්ද? ඒ කර්මයාගේ අඳුරක් තියෙනවා. දීප්තිමත් බවක් තියෙනවා. එයා රැස් කරන කර්මය තුළ. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉද බ්‍රාහ්මණ ඒකච්චෝ සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි කාය සංකාරං අபிසංකරති. සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි වචී සංකාරං අபிසංකරති. සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි මනෝ සංකාරං අபிසංකරති. ආන්න මෙයා මොකද කරන්නේ? ඔව් දොස් සහිත උත් දොස් රහිත උත් දෙකම කරනවා කයින්. කර්ම රැස් කරනවා. දොස් සහිත උත් දොස් රහිත උත් දෙකම කරනවා වචනේ කර්ම රැස් කරනවා. දොස් සහිත උත් දොස් රහිත උත් කර්ම රැස් කරනවා මනසින්. එහෙනම් මෙයාගේ අර ඔක්කොම තියෙනවා. බලන්නකො දැන් මේ භාගතුන්ස දේශනා කරනවා. ඔව් දැන් මෙහෙම ඔව් සෝ ඒ කෙනා දොස් සහිතයි දෙකම කරනවා. කයින් වචනේ මනසින්. බුදුරජාණන්සේ දේශනා කරනවා සෝ ඒ කෙනා භාගතුන්සේ දේශනා කරනවා කොහොමද? ඔව් සෝ සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි කාය සංකාරං අபிසංකරිත්වා සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි වචී සංකාරං අபிසංකරිත්වා සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි මනෝ සංකාරං අபிසංකරිත්වා. මේ දොස් රහිත වූ දොස් සහිත වූ කයින් වචනෙන් මනසින් කර්ම රැස් කරලා සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි ලෝකං උපජ්ජති. දොස් සහිත වූ රහිත වූ දෙකම තියෙන ලෝකෙක ඉපදෙනවා. දොස් සහිත වූ දොස් රහිත වූ දෙකම තියෙන ලෝකයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔව් තමේනං සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි ලෝකං උප්පන්නං සමානං සබ්භ්‍යාපජ්ජම්පි අභ්‍යාපජ්ජම්පි පස්සා පුසන්ති. ඒ දැන් දොස් රහිත වූ දොස් සහිත වූ කර්ම රැස් කළා ඒ ලෝකෙ ඉපදිලා එයාගේ ස්පර්ශය ඒ කර්මයට අනුව ලැබෙන ස්පර්ශයත් ඒ විදිහමයි. දොස් සහිත වූ දොස් රහිත වූ ඊට පස්සේ ඔහු දොස් සහිත වූ දොස් රහිත වූ විපාක ස්පර්ශයන්ගේ ස්පර්ශය ලබන්නේ දුක් සහිත වූ දුක් රහිත වූ සැපෙන් දුකින් මිශ්‍ර වූ සැපත් තියෙනවා ඒ ලෝකයාගේ දුකක් තියෙනවා. මිශ්‍ර වූ වේදනාවක් විඳින්නේ වෙයි. ඒ ලෝකෙ ඉපදුණු සත්වයාට මොකද වෙලා තියෙන්නේ? සැපත් තියෙනවා දුකක් තියෙනවා. අයි ඒක යා දොස් සහිතේවත් කළා දොස් රහිතේවත් කළා හින්දා. කර්ම රැස් කළා හින්දා. බුදුන් වහන්සේ දේශනා කරනවා. ඔව් අන්න ඊට පස්සේ ලස්සනට දේශනා. ඕකින්න සුඛ දුක්ඛං. සැපයි දෙකයි මිශ්‍ර වෙච්ච. සේයතාපි මනුස්සා. අන්න මනුස්ස ලෝකේ එහෙම තමයි. දැන් බලන්න පින්වත්නි අපේ ජීවිතේ අපි මේ ජීවත් වෙනකොට අපිට චූටි සැපයක් තියෙනවද නැද්ද? සමහරට ඕන දැන් ටීවී එක බලනවා. ටීවී එක බලලා ගෑස් නැහැ කියනවා. ඊට පස්සේ තෙල් නැහැ කියනවා. ඊට පස්සේ ඕකත් එක්ක අර්බුදෙන් කීන්තියෙන් දවසම ඉන්න ගමන් ඔන්න දැන් පුංචි දරුවෝ ඇවිල්ලා hina වෙනවා. ඒ ළමයි දිහා බලලා සතුටුත් වෙනවා චුට්ටක් කියලා. ඊට පස්සේ ඒකක් හදාගෙන බීලා ඔන්න hina වෙවි ඉන්නවා. ආයි කේන්ති ගන්නවා. සැපකුත් තියෙනවා දුකකුත් තියෙනවා මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකය අයිති වෙන්නේ එහෙනම් අපි කලින් කරපු දොස් රහිත දේවලුත් කරලා දොස් සහිත දේවලුත් කරලා. මනුස්ස ලෝකේ එහෙම තමයි. තවත් කියන භාගයතුන් වහන්සේ ඒකච්චේච දේවා. ඒ වගේම දිව්‍ය ලෝක තියෙනවා. සැපක් තියෙනවා දුකක් තියෙනවා. දැන් සඳහන් වෙනවා ඒක අටුවාවේ සමහර දැන් දෙවිවරු තව්තිසාවේ දෙවිවරු සතුටු කරන්න ගන්ධබ්බකායික දෙවිවරු ගිහිල්ලා නටනවා. මහේශාක්‍ය දෙවිවරු වෙනකොට අල්පේශාක්‍ය දෙවිවරු නැගිටින්න ඕනේ අයින් වෙන්න ඕනේ. ඇයි ඒ? එතන සැපක් තියෙනවා දුකක් තියෙනවා. දොස් සහිත වූ දොස් රහිත වූ කර්ම රැස් කරලා හින්දා. දෙවියන් අතරත් ඒක තියෙනවා. හැබැයි ඒක ගොඩාක් මනුස්ස ලෝකේ තියෙනවා. පේන්නම තියෙනවා අපිට ඉතින් අපි ඉන්නේ ලෝකෙනේ. ඒකනේ. ඉදන් උච්චති බ්‍රාහ්මණ ඔව් තව එකක් නෙමෙයි තව එකක් භාගතුන් වෙන ඒකච්චේච විනිපාතිකා විනිපාතික සත්තු වෙනවා සම මේ පින්වත්නි සමහර ඉන්නවා මේ විමාන ප්‍රේතයෝ කියලා. ඒ විමාන ප්‍රේතයෝ කාලයකට සැප විඳිනවා කාලයකට දුක් විඳිනවා. දැන් අර එක ප්‍රේතයෙක්ගේ විස්තරයක් තියෙනවා. ඒ ප්‍රේතයා කලින් වැද්දෙක්.
මේ වැද්දාගේ යාළුවෙක් හිටියා. මේ යාළුවා මේ රහතන් වහන්සේ නමකින් බණ අහනවා. ඉතින් මේ රහතන් වහන්සේ ගාවට මේ වැද්දා එක්කන් ගියා. වැද්දා කිව්වා අනේ මොන සිල්ද මට ඕවා කරන්න බෑ කියලා. ඊට පස්සේ බණ ඇහුවා මොකුත් හරියන්නේ නැහැ. අන්තිමට යාළුවා ගෙවිස ගත්තා. හරි. ඔහි රැට විතරක්වත් අඩු ගන්න නවත්තන්නකෝ ඔය වැඩි. නිදා ගන්නකෝ සත්තු මරන්න නැතුව. පැය 24ම නැතුව. එක්කෝ ඉතින් කියනවා නම් රැට විතරක් ඉන්නම්කෝ කියලා. හැබැයි මෙයාට රැට හිටපු එකෙන් පහසුකුත් දැනුණා. අනේ මේක දැන් මට හරි සෑහලුවක් දැනෙනවා. හැබැයි දවල් උදේට කරන්න ඕනේ කියලා ඔළුවේ තියෙනවා. සත්තු මරන්න ඕනේ. මැරුණා. මැරිලා ඔන්න දැන් ඒක හරියටම ගිහිලා දිව්‍ය රාජෙක් වගේ ඉන්නවා ලස්සනට අප්සරාවිය මැද. දැන් ඔන්න ඔව් රෑ කාලේ හඳ පායනකොට මේ සැප විඳිනවා. ඔන්න ඉර පායන අඳුර එනකොට අර අප්සරාවිය අතුරු දහන් වෙනවා. මේ පෙරේ විමාන පේතයා කියනවා. දැන් බල්ලෝ ඇවිල්ලා එයාගේ දඩයන් බල්ලවර සත්තුන්ව මරුවා වගේ මෙයාගේ මස් කෑලි වලට කඩ කනවා. දුකක් තියෙනවා සැපක් තියෙනවා ඒ ලෝකේ. දොස් සහිතයි දොස් රහිතයි. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. දෙකම අයිති ලෝක. ඉදං උච්චති බ්‍රාහ්මණ කම්මං කන්න සුක්ඛ විපාකං. බ්‍රාහ්මණය මේ තමයි අඳුරුත් දීප්තිමත් වූ විපාක ඇති. අඳුරුත් දීප්තිමත් වූ කර්මයයි කියනු ලබන්නේ. ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කරන හතරවෙනි එක. කතමංච බ්‍රාහ්මණ කම්මං අකන්හං අසුක්ඛං අකන්හා සුක්ඛ විපාකං කම්මක්ඛයාය සංවත්තති. බ්‍රාහ්මණය කර්මයේ ඡය වීම පිණිස පවතින අඳුරුත් නොවන දීප්තිමතුත් නොවන අඳුරුත් නොවන දීප්තිමත් නොවන කර්මයේ යනු කුමක්ද? හැබැයි මේ අඳුරුත් නෑ. මේක අඳුරු පැත්තටත් අයිති පිනටත් අයිති නෑ. මේක පවට අයිතිත් නෑ. මේ කර්මය කොහොමද? කර්මයේ ඡය කරන්නටම හේතු වෙන කර්මයක්. ඒක මොකක්ද කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. දැන් බුද්ධ ශාසනය ගැරෙන්න මේවා කවුරු කියන්නේ මොන ආගමක කියන්නද නේද පින්වත්නි? භාග්‍යවතුන් වහන්සේ විතරයි මේවා මේ අවබෝධ කළේ. අඳුරුත් නොවන ඒ වගේම ආලෝකමත් නෙවෙන දීප්තිමතුත් නොවන ඒ දෙකම ඡය කරන්න පවතින කර්ම. කියන්නේ මොනවද කියලා අහනවා. ඔන්න බුදුරණන් වහන්සේ දේශනා කරනවා තත් බ්‍රාහ්මණ යමිදං කම්මං කන්හං කන්න විපාකං. බ්‍රාහ්මණය එහිලා යමෙක් කර්මයක් අඳුරු විපාක ඇත්තේත් ඒ කර්මයේ ප්‍රහාණය කිරීමට යම් චේතනාවක් ඇද්ද? එයා පාපය නැමැති පාපේ අකුසලය ප්‍රහාණය කරන්නට අඳුරු විපාක ඇත්තේ ඒ අඳුරු විපාක ඇත්තේ වේද ඒ කර්මයේ ප්‍රහාණය කිරීමට යම් චේතනාවක් පවත්වනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය යම්පිදං කම්මං සුක්ඛං සුක්ඛ විපාකං තස පහනාය යාචේතනා. ඊ විතරක් නෙමෙයි යම් කර්මයක් ඇද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීප්තිමත් විපාක ඇත්තේ වේද ඒ කර්මය ප්‍රහාණය කිරීමට එයාගේ චේතනාව හසුරවනවා. ඒ දීප්තිමත් විපාක රැස් වෙන්න දෙන්නෙත් නෑ එයාගේ. බලන්න එතකොට මෙයා හිතන රටාව වෙනස්. චේතනාව පවත්වන විදිය වෙනස්. යම්පිදං කම්මං කන්න යම්පිදං කම්මං කන්න සුක්ඛ විපාකං තස්ස පහනාය යාචේතනා. බුදුරණස් දේශනා කරනවා ඒ විතරක් නෙමෙයි බ්‍රාහ්මණය මෙයා අඳුරුත් දීප්තිමත් වූ විපාක ඇති ඒ දෙකම තියෙන කර්ම තියෙනවා නම් ඒ කර්මත් ඡය කරන්න මහන්සි ගන්නවා. අඳුරු කර්මත් ඡය කරන්න මහන්සි ගන්නවා. දීප්තිමත් කර්ම ඡය කරන්න මහන්සි ගන්නවා. අඳුරයි දීප්තිමයි දෙකම එකතු වෙච්ච කර්ම ඒ කර්මත් ඡය කරන්න මෙයා මහන්සි ගන්නවා. චේතනාව පවත්වනවා. හිතන රටාව පවත්වනවා. හිතේ ක්‍රියාත්මක ස්වභාවය පවත්වනවා. දැන් බලන්නකො මේක බුදු කෙනෙක් කරන්න කවුරු කියලා දෙන්නද? ඒ තමයි ශාස්ත්‍රුන් වහන්සේ අපේ. ඊට පස්සේ බුදුරණන් වහන්සේ දේශනා කරනවා ඉදං උච්චති බ්‍රාහ්මණ කම්මං කන්න සුඛ විපාකං තස්ස පහනාය සා චේතනා. ඉදං උච්චති බ්‍රාහ්මණ කම්මං අකන්හං අසුක්ඛං අකන්හා සුඛ විපාකං කම්මක්ඛයාය සංවත්තති. බ්‍රාහ්මණය කර්මයේ ඡය වීම පවතිනා වූ අඳුරුත් නොවන දීප්තිමතුත් නොවන විපාක ඇති අඳුරු නොවන දීප්තිමත් නොවන කර්මයයි කියනු ලබන්නේ. භාග්‍යවතුන් දේශනා කරනවා මොනවද ඒ කර්ම? ඒ කර්ම ප්‍රහාණය කිරීමට යම් චේතනා
යම් කර්මයක් අඳුරුත් දීප්තිමත් වූත් අඳුරුත් දීප්තිමත් වූත් විපාක ඇත්තේද ඒ කර්ම ප්‍රහාණය කිරීමට යම් චේතනාවක් තියෙනවා. මේ විදිහට මේ අඳුරු කර්ම ඒ වගේම දීප්තිමත් කර්ම අඳුරු දීප්තිමත් වූ දෙකම එකතු වෙච්ච කර්ම මේ තුනම ෂෙය කරන්න යා මහන්සි ගන්නවා. චේතනාව පවත්නවා. හිතන රටාව පවත්නවා. භාගතුන්ස දේශනා කරන මේක තමයි බ්‍රාහ්මණයේ 7 වෙනි කර්මය. දැන් බලන්න පින්වත්නි අපේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ තමයි ඕක දේශනා කරන්නේ. ඒ කර්ම රැස් කරන්නේ කොහොමද කියලා. එයා දුක හැදෙන පිළිවෙල ගැන කල්පනා කරනවා. කොහොමද මේ දුකට හේතුව කල්පනා කරන පටිච්චසම්පාදයට අනුව කොහොමද දුකට හේතුව කුමක්ද? ඉපදීමයි. හේතුන්ගෙන් හටගෙන හේතු නැතිව ඉපදීම නැති වුණොත් මේ දුක නෑ. ආන්නේ විදිහට කල්පනා කරනකොට එයාගේ කර්ම ෂේ වෙන්න පටන් ගන්න පැත්තට තමයි හැරෙන්නේ. ඊට පස්සේ ඉපදීමට හේතුව කුමක්ද? ඉපදීමට හේතුව භවය. භවය නැති වුණොත් ඉපදීම නෑ. භවයට හේතුව කුමක්ද? භවයට හේතුව උපාදානය. උපාදානය නැති වුණොත් භවය නෑ. උපාදානයට හේතුව කුමක්ද? උපාදානයට හේතුව තණ්හාව. තණ්හාව නැති වුණොත් උපාදානය නෑ. තණ්හාවට හේතුව කුමක්ද? තණ්හාවට හේතුව විඳීම. විඳීම නැති වුණොත් තණ්හාව නෑ. විඳීමට හේතුව කුමක්ද? විඳීමට හේතුව ස්පර්ශය. ස්පර්ශය නැති වුණොත් විඳීම නෑ. ස්පර්ශයට හේතුව කුමක්ද? ස්පර්ශයට හේතුව ආයතන 6. ඇස කන නාසය දිව කය මනස. ආයතන 6 නැති වුණොත් ස්පර්ශය නෑ. ආයතන 6ට හේතුව කුමක්ද? නාම රූප. නාම රූප නැති වුණොත් ආයතන 6 නෑ. නාම රූපයට හේතුව කුමක්ද? නාම රූපයට හේතුව විඥානය. විඥානය නැති වුණොත් නාම රූප නෑ. විඥානයට හේතුව කුමක්ද? විඥානයට හේතුව සංස්කාර. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. සංස්කාර නැති වුණොත් විඥානය නෑ. සංස්කාර වලට හේතුව කුමක්ද? සංස්කාර වලට හේතුව අවිද්‍යාව. දුක පිළිබඳ අවබෝධය. දුකට හේතුව පිළිබඳ අවබෝධය. දුකෙන් නිදහස් වීම පිළිබඳ අවබෝධය. දුකෙන් නිදහස් වීමේ මාර්ගය පිළිබඳ අවබෝධය. මේ අවිද්‍යාව හින්දායි සංස්කාර හටගත්තේ. සංස්කාර හින්දායි විඥානය හටගත්තේ. විඥානය හින්දායි නාම රූප හටගත්තේ. නාම රූප හින්දායි ආයතන 6 හටගත්තේ. ආයතන 6 හින්දායි ස්පර්ශය හටගත්තේ. ස්පර්ශය හින්දායි විඳි. විඳපු දෙයට තමයි ආස කළේ. ආස කරපු දෙයට තමයි බැඳිලා ගියේ. බැඳිලා ගියේ හින්දායි කර්ම රැස්ුනේ. කර්ම රැස්ුන හින්දායි ඉපදුනේ. ඉපදුන හින්දායි මේ සියලු දුක ওই විදිහට කල්පනා කරනවා. කර්මය ෂය කරන්න පටන් ගන්නවා. අඳුරු කර්මත් නෙමෙයි, දීප්තිමත් කර්මත් නෙමෙයි. එහෙම කර්මය ෂය කරගෙන ඔහොම හිතන වැඩපිළිවෙලේ එයා අවබෝධයෙන් මේ දුක හැදෙන වැඩපිළිවෙල තේරුම් ගන්නකොට පටිච්චසම්පාදයට අනුව එයා සතර අපාය නිදහස්. සතර අපායට යන කර්ම එයා ෂය කරලා ඉවරයි. තව දුරටත් සිදු කරනවා අවබෝධය. සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥාන දක්වාම ගෙනියනවා. සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එදාට සියලු කර්ම ෂය කරලා ඉවරයි. පටිච්ච සම්පාදේ ආයතන වශයෙන්, පංච උපාදානස්කන්ධය වශයෙන් මේ විදියට කල්පනා කර කර අඳුරුත් නොවන, දීප්තිමතුත් නොවන අඳුරයි දීප්තියයි දෙකම ෂය කිරීම පිණිස පවතින කර්ම රැස් කරනවා. ඒක කරන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. දැන් බලන්න මෙහෙම ශ්‍රාවක වෙන ආගම් වල ඉන්නවද? නෑ, මේ බුද්ධ ශාසනය විතරයි. බලන්න එහෙම ධර්මයක් අපේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ ධර්මයේ තමයි අපිට එහෙම කර්ම ෂය කරපු කෙනා සසර දුකින් සදාට නිදහස් වෙනවා. එයා ජීවිතේ බලනවා තමන්ගේ ඇහැට තමන්ට අමනාප දෙයක් දැක්ක ගමන් මේක ඇහැයි රූපයි. ඇහැ ඉස්සරහට රූපය ආවා. ඇහත් අනිත්‍යයි, රූපත් අනිත්‍යයි. ඇහෙන් රූප දැනගත්තා. ඇහි විඥානය. ඇහි විඥානයත් අනිත්‍යයි. ඒ වගේම ඇහි රූපයි විඥානය එකතුවෙන් ස්පර්ශය හටගත්තා. ස්පර්ශය හේතුවෙන් වින්දා දුක්සහගත දෙයක්ද? ඒකත් අනිත්‍යයි. මේ ලෝකේ අනිත්‍ය වශයෙන් බලනවා. මේ ලෝකේ දුකක් හැටියට බලනවා. මේ ලෝකේ තමන්ගේ වසඟේ තියාගන්න බැරි දෙයක් හැටියට දකිනවා. මේ ඇහැ තමන්ගේ වසඟේ තියාගන්න බෑ. කන තමන්ට ඕන විදිහට තියාගන්න බෑ. නාසය තමන්ට ඕන විදිහට තියාගන්න බෑ. දිව තමන්ට ඕන විදිහට තියාගන්න බෑ. කය තමන්ට ඕන විදිහට තියාගන්න බෑ. මනස තමන්ට ඕන විදිහට තියන්න බෑ. අනාත්ම වශයෙන් තමන් බලනවා. අඳුරුත් නොවන, දීප්තිමතුත් නොවන ඒ දෙකම ෂය කරන්න පීඩන කර්මය රැස් කරනවා. එහෙනම් බලන්න පින්වත්නි මේ බුද්ධ ශාසනයක විතරයි ওই විදියට තියෙන්නේ. ඒ තමයි අපි සරණ ගිය උතුම් ශ්‍රී සද්ධර්මය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමානිකෝ බ්‍රාහ්මණ චත්තාරි කම්මානි මයා සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදිතානිති. බ්‍රාහ්මණය මා විසින් මේ කර්ම සතර සකීය විශිෂ්ට ඥාණයෙන් සාක්ෂාත් කොට ප්‍රකාශ කරන ලද්දේ. ඉතින් මේ අනන්ත ඥාණයෙන් සපිරුණු අපි සරණ ගිය ගෞතම රහත් සම්බුදුරජාණන් වහන්සේට අපි සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. මේ උතුම් බුද්ධ දේශනාවෙන් අපිටත්
මේ ගෞතම බුදු ශාසනයම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න සියලු වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍ය ආනුමෝදනාව. අද දින ධම්සයුරු සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ W පුෂ්පලතා මහත්මිය සහෝදර සහෝදරයන් ඇතුළු ඒ කලන මිතුරන් විසින්. ඉතින් එතුමිය ඇතුළු ඒ සහෝදර සහෝදරයන් ඇතුළු කලන මිතුරු පිරිස අද දවසේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට උතුම් ධර්ම දානමය පින ජීවිතයට රැස් කරගත්තා. ඉතින් ඒ රැස් කරගත් සියලුම අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් අපි පින් කැමති සියලු දේවරුන්ට අනුමෝදන් කරමු. බුදු සසුන සුරකින සක්දෙවිඳුන් සතරවරම් දේවරුන් 38ක් වූ සෙම්පති දේවරුන් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දේවරුන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ දිව්‍යමය වශයෙන් සපවත් වෙත්වා සූපත් වෙත්වා. අප සියලු දෙනාට ධර්මයේ හැසිරෙන්න පින් රැස් කරන්නට උදව් උපකාර සලසා දෙත්වා. ඒ සියලු දේවරුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ අවබෝධ කොට අමා මහ නිවනින් සැනසෙන්න මේ ධර්ම දානමය පින හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් අපට මේ උතුම් ධර්මයේ කියා දෙන මේකල භාග්‍යතුන් වහන්සේව හදවතින් සරණ යන්න කියා දෙන අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වී ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සතවර්ෂ ආදී කාලයක් නිදුක් නිරෝග සුවපත් භාවය දීර්ඝායු ශ්‍රී සම්පන්නිය සැලසේවා. ගුරු දේවතුන්ට සුවසේ ගෞතම බුදු සසුන බබළුවමින් සුවසේම ගෞතම බුදු ශාසනයේදීම උතුම් අමා මහ නිවනින් සැනසෙන්න සියලු ආසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් ඒ W පුෂ්පලතා මහත්මිය නමින් මිය පරලොව ගිය මැගිලින් විජේවීර මෑණියන්ට ඒ වගේම W සුරවීර පියාණන්ට එල් නවෝද්‍යා හිමන්සි ජයවීර දියණියට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඉතින් ඒ නම් සඳහන් කළ සියලු දෙනාට දායකත්වයේ දරූ පින්වතුන් නමින් නන්නයිරුවෙන් උදව් උපකාර කළ පින්වතුන් නමින් අනන්ත සසර පුරාවට අප සෑම සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේ. ඒ සියලු මළගිය ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා සූපත් වෙත්වා සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ පින්වතුන් සඳහන් කරලා තියෙනවා ඒ පින්වතුන්ට ධර්ම මාර්ගයට පිවිසීමට උපකාර කළ කලන මිතුරන් වන ඥානරත්න පවුලේ සියලු දෙනාටත් තිලකසේන පවුලේ සියලු දෙනාටත් සමනලි ෆැෂන්හි සියලු දෙනාටත් නිදුක් නිරෝග සුවපත් භාවයේ පිණිස උතුම් ධර්මාභෝධයේ පිණිස මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. විශේෂයෙන්ම හෘදයාබාධයකින් පෙළෙන W පුෂ්පලතා මහත්මියට කායික මානසික සුවය පිණිස පෙනෙන නොපෙනෙන කරදර බාධා දුරු වීම පිණිස මේ රැස් කළ අනන්ත ධර්ම දානමේ පිනේ පුණ්‍යානුභාව බලය තුනුරුවනේ අනන්තානුභාව බලය දෙවියන්ගේ දේවානුභාව බලය කලෙස හේතුපකාර වේවා. නිදුක් නිරෝග සුවපත් භාවයේ සතවර්ෂ ආදී කාලය දිගාසිරි සම්පත් සැලසේවා. සුවසේ පින් දහම් රැස් කරගෙන ධර්මයේ හැසිරෙන්න ධර්මාභෝධයෙන් සැනසෙන්න ගෞතම බුද්ධ ශාසනයේම සියලු වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ධර්ම දානයට උපකාර කළ සීතා රංජනී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් සුනිල් ප්‍රේශාන්ත මහතා ඇතුළු පවුලේ සියලු දෙනාටත් අනුලා කාන්ති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් එල් සරත් ජයවීර මහතා ඇතුළු පවුලේ සියලු දෙනාටත් සීරසිංහ පවුලේ සියලු දෙනාටත් එල් සුදේශ් පවන් ජයවීර පුතුණුවන්ටද ඒ නම් සඳහන් කළ සියලු දෙනාටද නිදුක් නිරෝග සුවපත් භාවයේ පිණිස දීර්ඝායුෂී සම්පන්නිය පිණිස උතුම් ධර්මාභෝධයෙන් සැනසීම පිණිස වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ පින්වතුන් සඳහන් කරලා තියෙනවා මේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය ඉතා ඉක්මනින් දුරු වීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ පින්වතුන්ටත් එම් පවුලේ සියලු දෙනාටත් දරුවන්ටත් උදව් උපකාර කළ පින්වතුන්ටත් නිදුක් නිරෝග සුවපත් භාවයේ නිරතුරු උතුම් කල්න මිතුරු ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිසත් වාසනාව උදා වේවා. ඒ වගේ මහමෙවුනා වාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටද ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටද අනගාരികා මෑණියන් වහන්සේලාටද පැවිදි අපේක්ෂක අනගාരിക දූ දරුවන්ටද ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටද ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන පින්වත් සමාජිකයන්ටද මේ සියලු පින් අනුමෝදන් වේ. නිදුක් නිරෝග සුවපත් භාවයේ දීර්ඝායු ශ්‍රී සම්පන්නිය සැලසේවා. සුවසේ මුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට සියලු වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.